දැන් දේවදත්තට බුදුරජාණන් වහන්සේ පේනකොට දේවදත්තට එහෙම සංකල්පයක් ඉන්නේ. බැලුවම පේනවා දැන් ওই ධර්මය හොඳට ගලපනකොට හරි සතුටක් එනවා. මොකද වැරදිච්ච අයට උමුදේ. එයාලා බැලුවේ දේවදත්තලා බැලුවේ මේ දේවදත්තට දුකයි බුදුහාමුදුරුවෝ පේන්නේ. බුදුහාමුදුරුවෝ නැත්තම් තමයි යාට සතුට. නැති කිරීමට වෙන වීර්යය දරුවා. එහෙම කරලා ගියේ අවීචි මහ නරකාදියට නම් අපි යන පාරේ තියෙන්නේ සතරව ටික තමයි. අපි මේ ලෝකයේ ඇලීම ගැටීම තුල කලහ විවාදය ඇති කරගත්තාම අවිද්‍යාව නිසා ඇති කරගත්තාම අපිට යන්න තියෙන්නේ සතර පය පැත්තේ විතරයි. බේරෙන්න නම් හම්බෙන්නේ නැහැ. ඒකයි කිව්වේ බුදුන් වහන්සේලා දේශනා කරන අවිද්‍යාව පත්‍ය සංකාර පුජ්‍යලේක වැරදි නෙවෙයි. පුජ්‍යලේක කියලා කෙනෙක් නැහැ. පුජ්‍යලේක නිමැවිලා නිර්මාණය වෙලා මම කියලා ධර්මතාවක් හැදිලාමයි මේ වෙන්නේ. මේක හඳුරගත්තම බුදුම සහැල්ලුවක් එනවා. ඇත්ත හඳුර ගැනීමෙන් එන සහැල්ලුවක් මේ විග්‍රහ කරන්න දන්නේ නැහැ. අපිවත් දන්නේ නැහැ. එතෙන්ද තමයි මේ ආර්ය මග කියලා කියන්නේ. ආර්යයන් වහන්සේලා කියන්නේ මෙන්න මේ සත්‍ය හඳුරගෙන තමන්ගේ ජීවිතය තුළින් මේ මිත්‍යාව පළවා හරින්නට වීර්ය වඩන ඔයකට සීල සමාධි ප්‍රඥා දියුණු කරමින් තමන්ගේ තිබෙනා මේ විපල්ලාස ඒ කියන්නේ කෙලස් ටික හඳුරමින් මම කෙලෙසිලා තියන්නේ ඇතුලේ චිත්තසංතානය තුලින් නේද කියලා හඳුරගනිමින් ඒ කෙලෙස් වල අනර්ථය සිහි කරනවා. කෙලෙස් සංඥා. මේ කියන්නේ අපිට සංඥාව කියලා කියන්නේ හඳුරනවා කියන එක. අපි බාහිරේ හඳුරන්නේ පොල්ලොරෙක් කියලා නේද? කේල්කෙන් කපපු මිනිහෙක් කියලාමයි හඳුරන්නේ. ඒකනේ සංඥාව කියන්නේ. වෙන සංඥා අපිට නැහැ. පුජ්‍යලයා පේන්නේ පුජ්‍යලයා හඳුරන්නේ හොරෙක් කියලා. එතකොට ඒ සංඥාව අනිත්‍ය කරගන්න. අනත්ත් අසුබ විපාක වශයෙන් දකින්නකොට තමයි තණ්හාව දුර වෙලා යන්නේ. ඔය මාර්ගය ඕක. අපි බල්ලෙක් උපමාවට ගත්තොත් බල්ලෙකුට මස් කට්ටක් දැම්මහම බල්ලා එක හපනවා. මස් කට්ටේ තියෙන යාන්තම් ගෑවිච්ච ලේ ටිකක් විතරයි. බල්ලට බඩගිනි. බල්ලා හපන්න මස් කට්ටට කෑලි පතුරු වලට කට කැපෙනවා. බල්ලා හිතන්නේ මස් කට්ට රහයි කියලා. ඒ නිසා බල්ලා කනවා මේ. ඒ වගේ අපි කරලා තියෙන්නේ මෙච්චර කලක් මොකද්ද? අපි අනුන්ට බනින්න අපිට හරි රසවත් ඒක. රසවත් නිසා රස කර කනවා. අපේ බඩක් පිරලා තියෙනවද? අපේ හිත පිරලාද? නෑ, හිතේ දුක තියෙන්නේ හොයන්න බෑ මේක. අන්න යම් අවබෝධයකට එන කෙනෙකුට පේන්න ගන්නවා මේ අපි කරලා තියෙන්නේ දුක තුලම ඉඳගෙන දුක නසන්නට බොරු උපායක් යොදලා විතරයි. හැබැයි මෙහෙමයි. ඔය ශිල්ප තුල ඔතෙන්දී අපි දන්නවා සමත භාවනා කරාම ධ්‍යානවලට එන්නට පුළුවන්. සමත භාවනාවේදී යටපත් වෙනවා නැත්තේ නෑ. අපේ හිතේ කොච්චර හතුරු ඇද්ද? අපි හොඳට අවංක වෙන්න මෙතෙන්ද. ධර්මයට අවංක වෙන්නම ඕන. නැතුව බෑ. අපි කොච්චර භාවනා කළා කොච්චර සමාධි වඩලා ඇද්ද? කොයිතරම් දන් දීලා ඇද්ද? කොයිතරම් පහන් පූජාවල් තියලා ඇද්ද? කොයිතරම් බෝධි පූජා තියලා ඇද්ද? අපි සුවපත් වූ බවක් තියෙනවා. අපිට පුද්ගලයා පේනකොටම අපි ආවේශ වෙලා ඉවරයි. අපි තුල දුක හටගෙන ඉවරයි. අපි ගාව තිබිච්ච සමාධියක් නැහැ නේද? සමතය තුල වැඩිච්ච ගුණයක් නැහැ නේද? හොඳට බලන්න ලෝකයයි බැනගන්න. මේ ලෝකෙ දෙස හොඳට බලන්න හොඳට භාවනා කරලා ප්‍රසිද්ධයි කියන. කොයි තරම් ද්වේෂයටපත් වෙනවද? මේ ද්වේෂය අපි දන්නවා ද්වේෂය මෙහි තියෙන. ඒක යටපත් වෙලා තිබ්බේ අනුශේ වශයෙන්. අර සමතය තුල අර සම්මුතිය සමතය කියන්නේ සම්මුතිය තුල ඒ වෙලාවට යට ගිහිල්ලා බොහෝම සැපයක් මතුවුණා. අපි ඒ සැපේ අල්ලගත්තා. සැපේ අත්හරින්න දන්නේ නැහැ. ඒ සැප නිසා අපි ඒකම දියුණු කරා. උනේ මොකද්ද? ආපිව අපි රවට්ටගෙන. නමුත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තුල එහෙම එකක් නෙවෙයි පෙන්වන්නේ ඊට වඩා ගොඩක් වෙනස්. ගාක්ම වෙනස්. මෙතන මමෙක් නැහැ. දැන් නැහැ කියලා අපි කොච්චර කලක් කියලා තියෙනවද? කිව්වට පෙනිලා නැහැ. හොඳයි අපිට පෙනුනද මේ අර පාර යන හතුරා ඇහැ රූපේ ගැටුණු එකේ ප්‍රතිඵලයක් වශයෙන් අතීත හුරු උදව් වෙලා. පුරාණ කර්ම උදව් වෙලා. ඒ සංඥාව පහළ වුණා කියලා අපි දන්නවද? දන්නේ නැහැ. හිතන්නවත් වෙලාවක් නැහැ වෙලාවට. ඇයි හිතන්න වෙලාවක් නැහැ? මම වෙලයි. කය වෙලා, සිත වෙලා, වචන වෙලා, සංකාර වෙලා. හිතන්න වෙලාවක් නැහැ. එහෙම වෙච්ච කෙනා කොහොමද රතු කණ්ණාඩි දෙකක් දාපු කෙනෙකුට ලෝකෙම රතු පාටට පේන්නේ? ඒ වගේ අපි ඒ වෙලාවට පේන්නේ ලෝකයාගේ වරද. අන්න එතෙන්ටයි මේ බුද්ධ වචනේ යොදාගෙන ආදර්ශය අරගෙන බලන්නට වෙන්නේ. අපි මේ සංසාර දුක හඳුරගත්තොත් එක්වරක් කරා. එකවරක්. හඳුරගත්තොත් එයාගේ හිත නැමෙනවා අන්නේ සැපේ කරා. ලෝකෝත්තර සැපේ කරා යොමු වෙනකොට ලෝකේ නෙවි ඇසුරු වෙන්නේ. අපි දන්නවා බාහිර ලෝකයටත් ලෝකයේ තියෙන පිරිසක් ඉන්නවා සම්මතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ අනුව කුමක්ද?
සසඤ්ඤම්මේ සමනකේ ලෝකේ සංඥාවක් තිබෙනවා නම් එතනයි ලෝකේ පටන් ගත්තේ. ආනන්ද හාමුදුරුවෝ එහෙම ලෝකේ කොහෙද තියෙන්නේ? තස්සුන් ලෝකේ පටිච්චිතා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා දුක්ඛං ලෝකේ පටිච්චිතා. දුක තියෙනවා නම් එතන ලෝකේ. එතකොට දැන් අපිත් දකින්නට ඕන අපේ ලෝකයේ තියෙන්නේ බාහිර නෙවෙයි මේ චිත්තසංතාන භූමිය තුලයි කියලා අවබෝධ කරගන්නට ඕන. ඒ ලෝකේ අපි ඉන්නේ. ඒ ලෝකේ තුලයි දුක තියෙන්නේ කියලා හඳුනගත්තොත් අපි බාහිරින් දුක නසන්න යන අය නෙවෙයිද? අපි තුලයි දුක තියෙන්නේ කියලා හඳුනගත්තොත් අපි කවදාවත් බාහිරින් ඒ ක්‍රියාකාරකම කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මෙතන තියෙන වාග්යවන්තකම. මට ද්වේෂය ආවා, මට මෙහෙම ද්වේෂයක් හටගෙන තියෙනවා, මට මෙහෙම ක්‍රෝධයක් හටගෙන තියෙනවා, මගේ නපුරු වචන ටිකක් හටගෙන තියෙනවා, මම දැන් දුස්සීලයි නරකයි නපුරුයි කියලා Tamanට පෙනුනොත් මේ සිද්ධිය එතනම නවතින. හතුර හැදුනේ මෙහි කියලා ගැටු මේ දැක්කොත් Tamanගේ චිත්තසංතානය තුළ ලෝකයේ වශයෙන් උදා වුණා හතුර කියලා බාහිරේ බලන මිම්මක් කියලා දැක්කොත් දැන් අපිට ගැටෙන්න පුජ්‍යලෙක් ඉන්නද බාහිරේ? Taman තුලින් බලනකම් ගැටීම නැවතිලා නේද? ඔන්න කලහ විවාද සංසිඳෙන්නේ නැහැ. කලහ විවාද පවතින Taman තුලින් නොදක බාහිරෙන් දකින්න තැන. හරිම ලේසි නේද? ඇත්තටම ලේසි. දැන් අපි මේ ලේසි දැන් මේක ජීවිතෙන් ගන්න ටිකක් අමාරුයි. මේක ජීවිතයට සම්බන්ධ කරන්න ඇත්තටම අමාරුයි. ඒ අමාරු නිසායි අපි සිල් වැඩසටහන් මෙහෙවන්නේ, සිල් ගන්නේ, සමාධියක් වඩලා විදර්ශනා කරලා එහෙම නැත්නම් විශේෂයෙන් දැකලා මේ සිත හැදෙන හැටි හේතුඵල ධමයක් නේද කියලා අර බුද්ධත්වයට පත් වෙන මොහොතේ හේතුඵල ධම මනාව අවබෝධ කරගත්ත පුජ්‍යල භාවයක් නැහැ කියලා අනාත්මයි කියලා ඔප්පුණා. පුජ්‍යලයක් මෙතන නැහැ. ඇහැ රූප ගැටුම විතරයි වෙලා තියෙන්නේ. ඇහැ රූප ගැටෙනකොට හැදිච්ච අතීත සංකල්ප ටික එකතු වෙලා හැදිච්ච කයක්, හැදිච්ච වචන ටිකක්, හැදිච්ච මනසක් තියෙන. හේතුඵල ධමයක් තියෙන. එහෙම දකින්න කෙනාට පේන අනාත්මයි කියන දර්ශනය. හේතු නිසා නම් හටගත්තේ හේතු නැති වෙද්දි නිරුද්ධ වෙනවා කියන නුවණ එනවා අනිත්‍යතාව. හේතු නිසා නම් හටගත්තා. හේතු නැති වෙනකොට නැති වෙනව නේද? කණ්ණාඩියකට එගුණොත් විතරක් අපේ රූපේ පේන්නේ. පැත්තකට ගියාම කණ්ණාඩියේ රූපේ නැහැ නේද? එගුණ නිසා හටගත්තා. බලන් ඉන්නකන් තියෙනවා. පැත්තකට ගියාම නැහැ. හේතු අවසන් වෙනකොට නැති වෙනවා. දැන් අපිට නැත්තේ හේතු අවසන් වෙද්දී මේක නැති වෙනවා කියන එක ඥාන ඒක නැහැ. භංග ඥානය. නැති වෙනවා නේද කියන ඥානය නැහැ. හේතු නිසා නම් හටගත්තේ හේතු නැති වෙද්දි නැති වෙන්නට ඕන. එහෙමනම් අපි දැන් මේ පුජ්‍යලය පාරේ ගිහිල්ලා තියුණා යන්න පේන්නත් නැහැ. ඒ වුණාට අපි දැන් හතුර ගියා කියලා ඇසුරු කරන්නේ කවුද දැන්? දැන් මනෝ ධාතු ඇසුරු කරන්නේ. මනෝ සංකාර, මනෝ ලෝකේ කිව්ව එකයි. මනෝ පුබ්බංගම ධම්ම. සිතම මුල් වෙලා නේද දැන්? දැන් මේ දුක පවත්තා යන්නේ සිත මුල් වෙලා. ඇහි ගැටෙන වෙලාවෙම හඳුර ගැනීම පහළ වෙලා ඉවරයි. ඒක හරි වේගෙන් සිද්ධ වෙලා. ඒ හඳුරගත්ත මොහොත අපි ඒ වෙලාවේ එහෙම සිද්ධියක් වුණා කියලා වෙන්නේ නැහැ. පෙනෙනවා නම් ඉතින් අන්තිම උසස් කෙනෙක්. යා දුක හඳුරන කෙනා, සිද්ධිය හඳුරන කෙනා, අනාත්ම දර්ශනය හඳුරන කෙනා. අපි එතෙන්ටයි එන්න හදන්නේ. එතෙන්ට එන්න නම් අපිට දැන් දැනෙන තැනක් තියෙනවා. මේ සිද්ධිය අපේ ශරීරයට දැනෙන තැනින්, මතක් වූ තැනින්, ඒකට කියන සිහි වූ තැන. සිහි වූ තැන ඉඳලා ආපස්සට බලන්න. කොහොමද මේක හටගත්තේ? මෙතන තියෙන සිතක් නේද? මෙතන තියෙන සංඥාවක් නේද? මේ සංඥාව හැදුනේ කොහොමද? ඇහැ රූප ගැටිච්ච තැනකින් නේද? ඇහැ රූප ගැටෙනකොට අතීත හුරුව උදව් වෙලා නේද මේ සිද්ධිය හැදුනේ? එතකොට අපිට පේනවා හේතුඵල දහම. මමෙක් නෑ කියලා ඔබට ඔප්පු කරගන්නවා. දැන් බුදුන් වහන්සේ දේශනා කර සද්ධර්මයේ අපි අපිට ඔප්පු කරගන්න තැන හේතුඵල දහම. දැන් පේනව නේද අපි මේ තාක් විඳලා තියෙන දුක කියලා. කවුද කොහේද ඉඳලා එන දුකක් අපිට ආගන්තුකයා. උපක්කලේශ උපක්කලිට ආගන්තුකව ආපු දුක. ආගන්තුකව ආපු අසහනයක්, කලකිරිල්ලක්, ක්‍රෝධයක්, වෛරයක් කියන ධර්ම ටික අවිද්‍යාව නිසා, ඇත්ත ඇති සැටියෙන් නොදකින නිසා මගේ ජීවිතේ බවට පත් වූ හැටි නේද මේ බුදුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. දැන් අපිට අවිද්‍යාවෙන් බිඳෙන මාර්ගය වෙන්නේ අවිද්‍යාව හඳුරගන්න එකමයි, වෙන ක්‍රමයක් නැහැ. යථානම් පචනාදී ඇත්ත ඇති සැටියෙන් දකින්න.